දැන් බලන්න බෝඩ් එක දිහා. ධ්වනිය කියලා කියන්නේ පුතේ ධ්වනියක් හටගන්නේ කොහොමද? කම්පන ඇතිවීම. පුතාලා දන්න. උතර ධ්වනියක් හටගන්නේ කම්පන ඇතිවීමෙන්. අපි කම්පනයක් කියලා කියන්නේ පුතේ හිතන්නකෝ දැන් අපි මේසයකට සවි කරපු කියත්පටියක් ගැන. මේ මේසෙට සවි කරපු මෙහෙම කියත්පටියක් කියලා එයා කම්පණය වෙනවා නම් එයා වෙන දේ තමයි මෙහෙම ඉහළට යනවා. නැවත ඉහළට යනවා නැවත පහළට එනවා ඊට පස්සේ නැවත මේ විදිහට පහළට ඇවිල්ලා ඊට පස්සේ නැවත ඉහළට යනවා තේරුණා එහෙනම් මෙයාගේ වටේ සම්පූර්ණ වෙන්නේ කොහොමද මෙයාගේ වටේ සම්පූර්ණ වෙන්නේ මේක A නම් මේක B නම් මේක C නම් කොහොමද සම්පූර්ණ වෙන්නේ A වලින් පටන් ගන්නවා කාටද යන්නේ B වලට යනවා නැවත A පහු කරන් C වලට ගිහිල්ලා නැවත එනවා කවුරු ළඟටද? ඒ ළඟට. අන්න එහෙම ගමන් කරොත් ඒ කියන්නේ මෙයා මෙහෙම ගිහිල්ලා මෙයා උඩට ගිහිල්ලා මෙහෙම આવොත් අපි ඒකට කියනවා එක කම්පනයක් කියලා. තේරුණාද? මොකක්ද ඒකට කියන්නේ පුතේ? එක කම්පනයක් කියලා. ඒතර මේ දැන් මම කතා කරනකොට මගේ හඬ නිපද වෙන්නේ මේ උගුරේ තියෙන ස්වර තන්ත්‍ර කියලා කොටසක්. ඒවා වේගයෙන් කම්පණය මේ බෝඩ් එකට ගැව්වහම මෙහෙම සද්ද එන්නේ. ඒ බෝඩ් එක මොනවා වෙනවද? කම්පණය වෙනවා. කම්පණය වෙලා තමයි ශබ්දය. හරි. කම්පණය වෙලා තමයි මොනවා කරන්නේද පුතේ? හඬ දෙන්නේ. ඒක පළවෙනි එක. ධ්වනිය කියන්නේ ශක්තියක්. ඒ නිසා එයාට ස්කන්ධයක් නැහැ. අවකාශයේ ඉඩක් ගන්නෙ නැහැ. ධ්වනියමයින ඒකකයට ධ්වනියේ අපි සංඛ්‍යාතය කියලා කියනවා. තත්පරයකදී හට ගන්නා කම්පන ගණනට මොනවාටද තත්පරයකදී හට ගන්නා කම්පන ගණනට අපි නමක් කියනවා සංඛ්‍යාතය කියලා. මොකක් කියලාද කියන්නේ පුතේ? සංඛ්‍යාතය කියලා. එහෙනම් සංඛ්‍යාතය කියන වචනේ තේරුම මොකක්ද? සංඛ්‍යාතය කියන්නේ තත්පර එකකදී කම්පන ගණන. කම්පන ගණන. ඒකට කියන්නේ මොකක් කියලාද? සංඛ්‍යාතය කියලා. සංඛ්‍යාතය කියලා. මේක මනින ඒකකයට කියන්නේ හර්ට්ස් කියලා. හර්ට්ස් කියන ඒකකයෙන් තමයි මනින්නේ HZ. එහෙනම් ධ්වනිය ගැන ටිකක් කියලා දුන්නා. ආයි කියමු. ධ්වනිය හටගන්නේ කම්පන හට ගැනීමෙන් එක් තත්පරයකදී හටගන්නා කම්පන ගණනට කියව නම සංඛ්‍යාතය. සංඛ්‍යාතය මනින ඒකකය හර්ට්ස්. ඊට පස්සේ පුතේ ධ්වනිය ඇති කරන නිපදවන වස්තුන්ට නමක් කියනවා. නමක් දෙන්න. මොකද්ද කියන්නේ? ධ්වනි ප්‍රභව. හුඟක් හොඳයි. ධ්වනි ප්‍රභව. අපි මේක ඉස්සෙල්ලා කියලා තියෙනවා ආලෝකය නිපදවනවා නම් ආලෝක ප්‍රභව. ශක්තිය නිපදවනවා නම් ශක්ති ප්‍රභව. එහෙනම් ධ්වනිය නිපදවනවා නම් ධ්වනි ප්‍රභව. ධ්වනි ප්‍රභව කියලා කියනවා. ධ්වනිය ප්‍රභව අපිට නැවත ඕන වර්ග කරන්න පුළුවන් පටල කම්පණයෙන් හඬ උපදවනවා. ඒවට කියනවා සමාඝාත කියලා. සමාඝාත භාණ්ඩ. දෙවෙනි එක වායු කඳන් කම්පණය කරන්න පුළුවන්. ඒවට කියනවා නම සුෂිර භාණ්ඩ. ඒවට කියනවා නම මොකද්ද? සුෂිර භාණ්ඩ කියලා. තුන්වෙනි එක තත්ත්වෝ දඬු පුතේ. තත්ත්වෝ දඬු කම්පණය කරන්න පුළුවන්. මේ නිසා ධ්වනි ප්‍රභව අපි නැවත වර්ග කරන්න පුළුවන්. පටල කම්පණය වන ධ්වනි ප්‍රභව, වායු කම්පණයෙන් හඬ නිපදවන ධ්වනි ප්‍රභව, තත්ත්වෝ දඬු කම්පණයෙන් හඬ නිපදවන ධ්වනි ප්‍රභව කිය. හරිද එහෙනම්? අපි යමු බලන්න පටුන දිහා. අපි මෙතෙන්දී කතා කරනවා ශ්‍රව්‍යතා සීමාව ගැන. සංගීත නැත්නම් පාලි නම් ගිය කම්පන සංඛ්‍යාතය ගැන කතා කරනවා. ඊළඟට ධ්වනි ප්‍රභව ගැන කතා කරනවා. ධ්වනි ප්‍රභව නැවත වර්ග තුනකට බෙදලා තියෙනවා. කටවල එකක් තමයි
පටල කම්පනයෙන් හඬ උපදවන ධ්වනි ප්‍රභව වායු කඳන් කම්පනයෙන් හඬ උපදවන ධ්වනි ප්‍රභව තත්හෝ දඬු කම්පනයෙන් හඬ උපදවන ධ්වනි ප්‍රභව විදිය සංගීතය සහ ഘോഷාව ගැන කතා කරන පුතේ සංගීත නාදය සහ ഘോഷාව ගැන ඊට අමතරව සංගීත චිකිත්සාව ගැන අපි කතා කරනවා ශ්‍රව්‍යතා සීමාවන් ගැන කතා කරනවා හරි බලමු එමු ධ්වනිය ඇතිවීම ධ්වනිය ඇතිවීමට නම් යම් ද්‍රව්‍යයක් කම්පනය විය යුතුය ධ්වනිය ඇතිවීමට නම් යම් ද්‍රව්‍යයක් කම්පනය විය යුතුය උදාහරණ මිනිසාගේ හඬ ඇතිවීම උදාහරණ පුතේ මිනිසාගේ හඬ ඇතිවීම ස්වර තන්ත්‍ර කියත්පටියා කම්පනය කියත්පටියා කම්පනය ගිටාරයක හඬ ඇතිවීම ගිටාරයේ තන්තු කම්පනය ධ්වනි ප්‍රභව මං කිව්වා ධ්වනිය හෙවත් ශබ්දය නිපදවන උපකරණ ධ්වනි ප්‍රභව ලෙස හඳුන්වයි යන්න ආයි කියමු මොකද ධ්වනිය හෙවත් ශබ්දය නිපදවන වස්තු ධ්වනි ප්‍රභව ලෙස හඳුන්වයි ඉතින් අපිට මේ විදිහට කියත්පටියක්
නාද කරන්න පුළුවන්. වස්තුවක් හදලා තියෙන්නේ පටලයක් කම්පණේ. අපි කරන්නේ මේ වගේ බැලුම් බෝලයක් අරන් ඒ කොටසක් කපා දමලා ඊට පස්සේ මේ වගේ කෝප්පයකට ඒක දාලා තියෙනවා. එතකොට පුතේ මෙයාගේ මේ ඇදෙන ප්‍රමාණය මට වෙනස් කරන්න පුළුවන්. දැන් මම මෙහෙම කම්පණය කරොත් හඬක් එනවා. දැන් මම එයාගේ ආතතිය මට ඕන මෙහෙම වැඩි කරන්න පුළුවන්. එයාගේ ඇදලා තියෙන ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. එතකොට එයාගේ තියුණු හඬක් ඇති වෙනවා. ඒ වගේ පැහැදිලි වෙතේ වස්තුවක් ගහලා තියෙන ධ්වනිය නිපදවීමේදී කම්පනය වන කොටස අනුව අපිට ධ්වනි ප්‍රභව වර්ග කරන්න පුළුවන්. එකක් තමයි පටල කම්පනය වන ධ්වනි ප්‍රභව. දෙවෙනි එක වායු කඳන් කම්පනය වන ධ්වනි ප්‍රභව. තුන්වෙනි එක තන්තු හෝ දඬු කම්පනය වන ධ්වනි ප්‍රභව. පටල කම්පනය වන ධ්වනි ප්‍රභව. වායු කඳන් කම්පනය වන ධ්වනි ප්‍රභව. තන්තු හෝ දඬු කම්පනය වන ධ්වනි ප්‍රභව. මේවා භාවිතා කරමින් සංගීත භාණ්ඩ නිපදවා ඇත. එන ආය අපිට සංගීත භාණ්ඩ වර්ග කරන්න පුළුවන් මොකද්ද? මොකද පිළිවෙල? පටල කම්පනය වන සංගීත භාණ්ඩ, වායු කඳන් කම්පනය වන සංගීත භාණ්ඩ, තන්තු හෝ දඬු කම්පනය වන සංගීත භාණ්ඩ. හරිද? මේ විදිහට වර්ග කරන්න පුළුවන්. එතකොට මේවාදී සිදුවෙන්නේ ඒවා කම්පණය වීම. තේරුණාද පුතේ? කම්පණය වීම. කම්පනයක් නැතුව අට ගන්න බෑ. එහෙනම් අපි බලමු පළමුවෙන්ම පටල කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ මොනවාද? තබ්ලාව, දියනිපා, සම්මැට්ටම, ගැටබෙරය, උඩැකිය, බොංගෝ, රබාන, දවුල, ජෙම්බේ, ඩ්‍රම්. එතකොට ඔයගොල්ලෝ බලන්න ඔයගලන්ට හුරු නැති දේ වචන මොනවද කියලා. ඔබ දන්නවා නම් තබ්ලාව කියන්නේ පටලයක් කියලා. ඒක අතාරින්න. ඔබ දන්නේ නැත්නම් බොංගෝ කියන්නේ අන්න ඒක highlight කරන්න. ඒතර ඔය වගුවේ ඔබ දන්නේ නැති දේ විතරක් highlight කරන්න. ඒ ටික පාඩම් කරගත්තාම ඇති. එහෙනම් කොටුවේ ලියමු. පටල කම්පණය වීමෙන් පටල කම්පණය වීමෙන් හඬ උපදවන භාණ්ඩ
හරි ඊළඟට පුතේ මේවට අපි තව නමක් කියනවා පටල කම්පණය වීමෙන් හඬ උපදවන භාණ්ඩ වලට තව නමක් කියන මොනවා කියලාද? සමාඝාත භාණ්ඩ කියලා. සමාඝාත. ඉතින් මේවා හුඟක් වෙලාවට හදන්නේ සත්තුන්ගේ හම් වලින්. සත්තුන්ව ඝාතනය කළා සම ගන්නවා. සමඝාත. සමාඝාත. ඒකින්ද නෙමෙයි නම හැදිලා තියෙන්නේ. අනික මතක තියාගන්න ක්‍රමයක් කිව්වේ. ඝාතනය කළා සම්පටලේ ගන්නවා. සමාඝාත. හරි. එහෙනම් පටලමේ ඒවට අපි තව නමක් කියනවා සමාඝාත සංගීත භාණ්ඩ කියලා. ඊට පස්සේ අපි එනවා වායු කඳන් කම්පණය. වායු කඳන් කම්පණය. වායු කඳන් කම්පණය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ වලට කියන පුතේ සුෂිර භාණ්ඩ කියලා. මොන භාණ්ඩ කියලාද? සුෂිර. එතකොට ඒක මතක තියාගන්න බලන්න ශබ්දයක් එනනේ. සුෂිර. කොහොමද කියන්නේ? සුෂිර භාණ්ඩ. වායු කඳක් කම්පණය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ වලට කියනවා සුෂිර භාණ්ඩ. උදාහරණ කියන්නේ හොරණෑව, අග්ගෙඩිය, බටනලාව, ට්‍රම්පට්, සැක්සෆෝන, ක්ලැරිනට්, ෆ්ලූට්, දැන් හරියට අවකටම ලියන්න ගොක්කොල්ල නලාවත් නේ. ගොක්කොල්ල නලාව ඉපියෙක් දාලා එහෙම හදන ගොක්කොල්ල නලාව. වායු කඳන් කම්පණය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ සුෂිර භාණ්ඩ ලෙස හඳුන්වයි. ඒවා හරි. ඒකෙත් පුතාලා දන්නේ නැති ඒවා highlight කරන්න පුතේ. සර්පිනාව, ක්ලැරිනට්, අග්ගෙඩිය නම් දන්නවනේ. කොරණෑවක් දන්නවා. ඊට පස්සේ අපි එනවා තත් සහ දඬු කම්පණය වීමෙන් හඬ උපදවන භාණ්ඩ. ඒ වගේම තත් තමයි වම් පැත්තේ තියෙන පුතේ. තත් භාණ්ඩ. තත් කියන්නේ කම්බි. ලියන්න එපා. මොනවද? ගිටාරය, සිතාරය, සොලෝව, වීණාව, බැන්ජෝව, වයලීන. අනිත් පැත්තේ තියෙනවා දඬු, සයිලෆෝන් අපිට තියෙන
දඬු කම්පණය වෙන අවස්ථාව. සෛලෆෝනි. නියම. ඒවා අපි ගත්ත පුතේ පියානෝව ඕගන් වල එහෙම දැන් මවුත් ඕගන් එකේ නේ අපි වායු කඳක් යවනවා. එතන ඕගන් එකේ පියානෝව එහෙම අපි අර ඒ කෑලි මේවා කරනකොට ගිහලා තහඩුවකට තමයි වදින්නේ. හරි. ඒක අයිති වෙන්නේ අර දඬු කම්පණය වෙන පැත්තට. සයිලෆෝනේ හරිද එහෙනම්? ඊට පස්සේ අපි එනවා කම්පන සංඛ්‍යාතය. කම්පන සංඛ්‍යාතය ගත්තොත් එහෙම මොකද්ද මම කම්පන සංඛ්‍යාතය කියලා කිව්වේ? දැන් අපි කියත්පටියක් කම්පණය කරන්න යන්නේ. කියත්පටියක් කම්පණය කරන්න ඉස්සෙල්ලා අපි මේ කියත්පටිය මේ විදිහට සවි කර ගන්නවා මේසයට. අපි දිග තවත් අඩු කරනවා. කියත්පටියක් කම්පණය වෙනකොට පුතේ මේ වගේ උස් පහත් වෙනවා බලන්න හොඳට. දැන් අපිට හඬ ඇහෙන්න පටන් ගන්නවා. ඒ හඬ ඇහෙන්න හේතුව තමයි කියත්පටියේ දිග අඩු වෙනකොට එයාගේ සංඛ්‍යාතය වැඩි. දැන් එතකොට එයාගේ සංඛ්‍යාතය හර්ට්ස් 20ට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ අපේ කනේ සංඛ්‍යාත ශ්‍රවණ සංඛ්‍යාත පරාසයට එයා ඇතුල් වෙනවා. 20යි 20000යි අපේ සංඛ්‍යාත පරාසය. දැන් මේ සංඛ්‍යාතය හර්ට්ස් 20ට වඩා වැඩි වීම නිසා අපිට ශබ්දය ඇසෙන්න පටන් ගන්නවා. එතන මෙතන අපි බලන්න ඕන පේනව නේද? පහළට නැමිලා ඊට පස්සේ මොකද වෙන්නේ? උඩට ගිහිල්ලා අහයි එනවා. අපි එක වටයකට කියන මොකක් කියලාද? එක කම්පනයක් කියලා. මොකක් කියලාද කියන්නේ පුතේ? එක කම්පනයක් කියලා. පැහැදිලිද? එක කම්පනයක් කියලා කියනවා. සංඛ්‍යාතය කියන්නේ තත්පරයකදී සිදුවන එවැනි කම්පන ගණනට. හොඳයි එහෙනම් අපි ලියමු කම්පන සංඛ්‍යාතය පහත රූපයේ දක්වා ඇත්තේ කියත්පටියක් කම්පණය වීමේදී එක් කම්පනයක් සිදුවීම දැක්වෙන රූපයකි. ඒක කොහෙටද යන්නේ? ඒ වලින් පටන් ගත්තොත් B වලට ගිහිල්ලා නැවත A වලට ගිහිල්ලා නැවත C වලට එනවා. එතකම් එක් කම්පන සංඛ්‍යාතයක ගමන් මඟ එක් කම්පනයක ගමන් මඟ කියලා දාගන්න.
හරි මිතේ. ඊළඟ කොටසට යමු. සංඛ්‍යාතය අර්ථ දක්වමු. ධ්වනි ප්‍රභවයක ඒකක කාලයකදී හටගන්නා කම්පන සංඛ්‍යාව සංඛ්‍යාතය ලෙස හඳුන්වයි. ධ්වනි ප්‍රභවයක ධ්වනි ප්‍රභවයක ඒකක කාලයකදී හටගන්නා කම්පන සංඛ්‍යාව සංඛ්‍යාතය ලෙස හඳුන්වයි. මොකද්ද පුතේ ඒකක කාලය කියන්නේ? තත්පර එකක්. තේරුණා නේද? කාලය එක කරනවා. එතකොට ඒකට කියන මොකක් කියලාද? ඒකක කාලයක් කිය. මොකක් කියලාද කියන්නේ? ඒකක කාලයක්. තත්පර එකක කාලයක්. හරිද? පළවෙනි ඒකකය කියන්නේ හර්ට්ස්. කටවල හර්ට්ස්. සංකේතය HZ. HZ. එහෙනම් මොකද්ද 50යි හර්ට්ස් කියන්නේ? පුතාලට තේරෙන විදිහට මොකද්ද මේ 50යි හර්ට්ස් කියන්නේ? තත්පරයකට කම්පන 50ක් සිදු වෙනවා කියන්නේ. තත්පරයට කම්පන 50ක් සිදු වෙනවා කියන එක. එහෙනම් ලියමු ඒකක කාලයකදී එහෙම නැත්නම් තත්පරයකදී කම්පන 50ක් ඇති කරන බවය ඒකක කාලයකදී එහෙම නැත්නම් තත්පරයකදී කම්පන 50ක් ඇති කරන බවය හරි පුතේ. අපි දැන් ඊළඟට බලන්න යන්නේ කම්පන සංඛ්‍යාතය වෙනස් වීම කෙරෙහි බලපාන කරුණු ගැන. කම්පන සංඛ්‍යාතය වෙනස් වීම කෙරෙහි බලපාන කරුණු ගැන. බෝඩ් එකේ දිහා බලමු හැමෝම. දැන් බලන්න පුතේ. දැන් අපේ කම්පන සංඛ්‍යාතය කියේ තත්පරයකදී හටගන්නා කම්පන ගණන තේරෙනවද?
එතකොට සංඛ්‍යාතය වැඩි වෙනකොට පුතේ හඬේසර වැඩි වෙනවා. මොකක් වෙනකොටද? සංඛ්‍යාතය වැඩි වෙනකොට හඬේස නැත්නම් හඬේ උස් හඬක් ඇති වෙනවා. උස් හඬ. එහෙම නැත්නම් අපි කියනවා තියුණු හඬක් ඇති වෙනවා. තේරුණාද? මොන හඬක්ද ඇති වෙන්නේ? තියුණු හඬක් නැත්නම් උස් හඬක් ඇති වෙනවා. මොනවා තියෙනකොටද? සංඛ්‍යාතය වැඩි වෙනකොට. ඒ කියන්නේ තත්පරයට සිදුවන කම්පන ගාන වැඩි වෙනකොට. පැහැදිලිද? මේ සංඛ්‍යාතය වැඩි වෙන්න බලපානවා දිග අඩුයි නම් කම්පණය වන කොටසේ දිග අඩු නම් සංඛ්‍යාතය වැඩි. සංඛ්‍යාතය වැඩි. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ හිතන්නකෝ මම දිග සරසලකුයි කෙටි සරසලකුයි කම්පණය කරනවා. මේක A මේක B. ආගෙද සංඛ්‍යාතය වැඩි. B කම්පණය වෙනකොට. ඒතර කවුද තියුණු හඬ? B. අන්න එහෙමයි හොයන්නේ. තේරුණාද? එතකොට ඔබෙන් අහනවා මේකේ තියුණු හඬ කාගේද කියලා. එතකොට ඔබ බලන්න ඕන කාගේද සංඛ්‍යාතය වැඩි කියලා. කොහොමද හොයාගන්නේ? දිග අඩුයි නම් සංඛ්‍යාතය වැඩි. ඒක කම්බියක් වෙන්න පුළුවන්, දණ්ඩක් වෙන්න පුළුවන්, ඕන එකක් එහෙම. දිග බලන්න. දිග අඩුයි නම් සංඛ්‍යාතය වැඩි, දිග වැඩි නම් සංඛ්‍යාතය අඩුයි. දෙවෙනි එක සිහින් කම්බියක් නම්. තේරුණාද? දෙවෙනි එක සිහින් කම්බි. සිහින් කම්බියක් නම් සංඛ්‍යාතය වැඩි. සංඛ්‍යාතය මොකද වෙන්නේ පුතේ? වැඩි. සිහින් කම්බියක් නම්. තේරුණාද? මහත කම්බි සංඛ්‍යාතය අඩුයි. එතකොට සිහින් කම්බියක් වාදනය කරනකොට මට මොන හඬක් දෙන්නේ? උස් හඬක්. එහෙම නැත්තම් තියුණු හඬක්. ගිටාරය කල්පනා කරන්න. අර සිහින් කම්බිය නාදනය කරන මොකද වෙන්නේ? තියුණු හඬක් එනවා. උස් හඬක් එනවා. එහෙනම් නීතිය දිග අඩුයි නම් සිහින් නම් හොඳට ඇදිලා නම් හිතන්නකෝ පටලයක් අර මම ඔයගලන්ට ඉස්සෙල්ලා පෙන්නුවේ රබර් පටලයක් කෝප් එකට දාලා මං ඇදලා ඊට පස්සේ සාධකන වාදනය කරා මොකද උනේ? තියුණු හඬක් ඇති වුණා. බෙර ගහන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ අර ලී එකකින් ගගා හොඳට හිර කර මොකද්ද කරන්නේ? පටලය හොඳට අදිනවා. පටලය හොඳට අදිනවා. එතකොට මොන හඬක්ද ඇති වෙන්නේ? තියුණු හඬක් ඇති වෙනවා. එහෙනම් කරුණු තුනක් කිව්වා. දිග අඩුයි නම් තියුණු හඬ. සංඛ්‍යාතය වැඩි. සිහින් කම්බිය නම් තියුණු හඬ. සංඛ්‍යාතය වැඩි. පටලයක් හොඳට ඇදිලා නම් තියුණු හඬ. පැහැදිලි? එහෙනම් බලමු. කම්පන සංඛ්‍යාතය වෙනස් වීම කෙරෙහි බලපාන කරුණු. කම්පනය වන කොටසේ දිග වැඩි වන විට සංඛ්‍යාතය අඩු වේ. කම්පනය වන කොටසේ දිග අඩු වන විට සංඛ්‍යාතය අඩු වේ.
කම්පණය වන කොටසේ දිග අඩු වන විට සංඛ්‍යාතය වැඩි වේ. සංඛ්‍යාතය වැඩි වන විට හඬෙහි තියුණු බව වැඩි වේ. හඬෙහි තියුණු බව වැඩි වේ. හරි පුතේ. දැන් අපි බලමු එකින් එක කොහොමද මේ සංඛ්‍යාතය වෙනස් වෙන්නේ කියලා. දැන් අපි බලන්න යන්නේ සරසුලක දිග වැඩි වෙනකොට සිදුවන කම්පනය ගැන. මේ තියෙන පුතේ සරසුලක්. සරසුලක අපි මේ මිටෙන් තමයි අල්ල ගන්නට ඕන. අල්ලගෙන ඉවරලා මේ තමයි යාගේ කම්පණය වන බාහුව. සාමාන්‍යයෙන් සරසුලක මෙතන ගහලා තියෙනවා කොපමණ කම්පන සංඛ්‍යාතයක් තියෙනවාද කියලා. එතකොට මේ සරසුල අපි මෙහෙම පහර දීලා එතකොට එයා කම්පණය වෙනවා වේගයෙන්. අපි මෙහෙම කනට ලං කරොත් මට එයාගේ හඬ ඇහෙනවා. මම ආයි පහරක් දීලා බලනවා. සමහරට මයික් එකෙන් පවා එයාගේ හඬ අපිට ඇහෙන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ දිග අඩු සරසුලක්. එතකොට දිග අඩු සරසුලක කම්පන සංඛ්‍යාතය වැඩි. එතකොට එයාව කම්පණය කරලා අපි කන ළඟට තිබ්බොත් තියුණු හඬක් තමයි මට ඇහෙන්නේ. තියුණු හඬක්. එතකොට දිග අඩු වෙන්න සංඛ්‍යාතය වැඩි වෙනවා. දිග වැඩි වෙන්න සංඛ්‍යාතය අඩු වෙනවා. සංඛ්‍යාතය වැඩි නම් තියුණු හඬක්.
සංඛ්‍යාතය අඩු නම් තියුණු අඩු හඬක් අපිට ලැබෙනවා. පොඩි සරසුලෙන් තියුණු හඬ කුඩා විශාල සරසුලෙන් තියුණු අඩු හඬක්. තේරුණාද? පැහැදිලි? එතන මේ කොහොමද අපි විස්තර කරන්න ලියන්න එපා. සරසුලේ දිග වැඩි වන විට සංඛ්‍යාතය අඩු වේ තියුණු හඬක් ඇති වෙනවා. එහෙම නැත්නම් තියුණු අඩු හඬක්, එහෙම නැත්නම් අපි අර කියනවා පහත් හඬක් ඇති වෙනවා. මෙයාගේ සරසුලේ දිග අඩු වෙනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. එතකොට තියුණු හඬක්, එහෙම නැත්නම් කියනවා උස් හඬක් කියලා. දැන් ලියමු.
ඊට පස්සේ අපි යනවා පුතේ එතන බලන්න දිග අඩුයි නම් තියුණු හඬ සංඛ්‍යාතයේ වැඩි ඊළඟ එක බලමු දැන් අපි කරලා තියෙන පුතේ මේ පෑන් බට කීපයක් අරන් ඒගොල්ලන්ගේ දිග වෙනස් වෙන විදියට මෙහෙම කපලා තියෙනවා. ඒතර පුතාලට පේනවා එක බටයක දිග වැඩි මෙයාගේ දිග අඩුයි මෙයාගේ දිග ඊටත් අඩුයි. ඊට පස්සේ අපිට පුළුවන් මෙහෙම තියලා අපි කම්පණය මේක වාතය පිමින්නට ඕන. පිම්බහම අපිට එන හඬ අපිට ශ්‍රවණය කරන්න පුළුවන්. එතකොට අපිට පැහැදිලි වෙන දේ තමයි මේ දිග අඩු බටේ අපි මෙහෙම වාතය යවනකොට ඇතිවන හඬ තියුණුයි. මෙයාගේ වාතය යවනකොට ඇතිවන හඬ තියුණු බව අඩුයි. එම්බතේ පෑන් බට නලාව මට කියන්නේ කවුද දිග බටේ? කවුද දිග බටේ? B. දිග බටේ වෙන්නේ B. ඒ නිසා ඒ වල තමයි තියුණු හඬ. හරිද? පෑන් බට නලාවක බටේ දිග අඩු වන විට මොකද වෙන්නේ? වායු කන්දේ දිග අඩු වන විට සංඛ්‍යාතය ක්‍රමෙන් වැඩි වේ. එතකොට උස් හඬක්. එහෙම නැත්නම් අපි කියනවා තියුණු හඬක් ඇති වේ කියලා. B වලදී පුතේ බටේ දිග වැඩි පෑන් බට නලාවක බටේ දිග වැඩි වන විට එනම් වායු කන්දේ දිග වැඩි වන විට සංඛ්‍යාතය ක්‍රමයෙන් අඩු වී තියුණු අඩු හඬක්
හරිද පුතේ? ඊළඟ එක දැන් අපි බලන්න යන්නේ කම්පණය වන වායු කන්දේ උස වෙනස් වන විට ඇතිවන හඬ කෙබඳුද කියලා. මම ජලයට අමතරව මේ ජල මට්ටම හොඳට පේන එක වර්ණ ගන්නවලා තියෙන්නේ. ඒතර මේකේ ජල මට්ටම වැඩි වුණාට පස්සේ කම්පණය වන වායු කන්දේ දිග අඩුයි. මේකේ ඊට ටිකක් වැඩි. මේකේ ඊටත් වැඩි. මේකේ ඊටත් වැඩි. මේකේ ඊටත් වැඩි. ඒතර අපි බලන්න ඕන කම්පණය වන වායු කන්දේ දිග කොහොමද කියලා. ද්‍රව මට්ටම නෙමෙයි. මේකෙදී කම්පණය වන වායු කන්දේ දිග අඩු නිසා එයාගේ සංඛ්‍යාතය වැඩි. ඒ නිසා මෙයාගෙන් ඇති වෙන්නේ තියුණු හඬ. මෙයාගේ කම්පණය වන වායු කන්දේ දිග වැඩි. එතකොට ඇති වෙන්නේ තියුණු අඩු හඬක්, පහත් හඬක්. එනිසා එන්න තියුණු බව අඩු වෙගෙන යනවා. පුතාලා එතෙන්දී බලන්න ඕන පුතේ වායු කන්දේ දිග මිසක් ජල කන්ද නෙමෙයි. පැහැදිලිද? අපිට බැලු බැලමට පෙනෙන්නේ මොකද්ද? ජල කන්දේ උස. නමුත් අපි බලන්න ඕන ඔය ඊතලේ දාලා තියෙන වායු කන්දේ උස. වායු කන්ද අඩුයි නම් එයාගේ තමයි තියුණු හඬ. නිසා කාගේද වායු කන්ද අඩු? මේ තියෙන්නේ ඒ වල. මේක නම් කරගන්න වායු කන්ද කියලා. මේ තියෙන්නේ වායු කන්ද. කම්පණය වන වායු කන්දේ දිග අඩු නම් සංඛ්‍යාතය වැඩි වේ. තියුණු හඬක් ඇති වේ. එහෙම නැත්නම් උස් හඬක් ඇති වේ. කම්පණය වන වායු කන්දේ දිග වැඩි නම් ඒ කියන්නේ පුතේ B. නම් කරාද වායු කන්ද?
ඊළඟ කොටසට යනවා. මේ තියෙන පුතේ බටන ලාවක්. එතකොට මේ බටන ලාවක මෙතනින් තමයි අපි මෙහෙම කට තියලා වාතය ඇතුල් කරන්නේ. අපි ඇඟිලි මගින් මේ සිදුරු වහලා මෙහෙම කට තියලා පිමිනකොට එතකොට වාත පිමින කෙනා එයාට පුළුවන් මෙහෙම එක ඇඟිල්ලක් මෙහෙම අරින්න. එතකොට මෙහෙම එක ඇඟිල්ලක් අරිනකොට කම්පණය වන වාත කන්දේ දිග අඩුයි. එයා මේ ඇඟිල්ල විවෘත කරොත් මේ ඇඟිල්ල විවෘත කරොත් කම්පණය වන වායු කන්දේ දිග වැඩි. මොකද මෙතනින් ඇතුල් වෙන වාතය මෙතනින් තමයි එළියට යන්නේ. ඒ විදිහට මෙයාට පුළුවන් මේ ඇඟිලි එකිනෙක අවශ්‍ය ප්‍රමාණයට මේ වායු කන්දේ දිග වෙනස් කරගන්න පුළුවන් මේ සිදුරු මගින්. එතකොට මෙන්න මේ සිදුරෙන් වාතය යන්න හැදෙනවා නම් එයාගේ දිග අඩුයි. මේ සිදුරු ඔක්කොම වහලා කෙළවරේ සිදුර විවෘත කරොත් එතකොට වාතය ගමන් කරන කම්පණය වන ප්‍රමාණය වැඩි වෙනවා. එමගින් පුළුවන් එයාට ඇතිවන හඬ වෙනස් කරන්න. සාමාන්‍ය වායු කන්දේ දිග අඩුයි නම් එතනින් ඇති වෙන්නේ උස් හඬක් නැත්නම් තියුණු හඬක්. වායු කන්දේ දිග වැඩි නම් එතනින් ඇති වෙන්නේ පහත් හඬක් නැත්නම් තියුණු අඩු හඬක්. එතන මේ තමයි බටනලාව. අපි මෙවැනි සංගීත භාණ්ඩයකට කියනවා සුෂිර භාණ්ඩයක් කියලා. සුෂිර භාණ්ඩයක් කියන්නේ වාතය කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ. අපි එතන බලන්න ඕන පුතේ කම්පණය වන වායු කන්දේ දිග තේරුණා? ඒක පටන් ගන්න A වල ඉඳන් B වලට වායු කන්දේ දිග අඩුයි. A වල ඉඳන් G වලට වායු කන්දේ දිග වැඩි. ඒක තේරෙනවද? පැහැදිලිද? අර ඇඟිලි වලින් ඉතුරු සිදුරු වහනවා. AG කම්පණය වන වායු කන්දේ දිග වැඩි වීමෙන් සංඛ්‍යාතය අඩු වෙනවා. AB කම්පණය වන වායු කන්දේ දිග අඩු වීමෙන් සංඛ්‍යාතය වැඩි වේ. තියුණු හඬක් ඇති වේ නැත්නම් උස් හඬක් ඇති වේ.
උදාහරණ බලන්න බටනලාවේ සිදුර දිග හරිද කියලා. AB කියන්නේ ළඟ තියෙන සිදුර. ඒ කියන්නේ දිග අඩුයි. AG කියන්නේ පුතේ දිග වැඩි. පැහැදිලි අපිට පුළුවන් ඇඟිලි තොඩු වලින් අනිත් ඒවා වහලා අවශ්‍ය සිදුර හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා පටල කම්පණයෙන් හඬ ඇතිවන අවස්ථාව. පටල කම්පණයෙන් හඬ උපදවන අවස්ථාව. මේක ඉවරද පුතේ? දැන් මේ අපි පටලයක් කම්පණය කිරීමෙන් හඬ නිපදවන වස්තුවක් හදලා තියෙන්නේ. පටලයක් කම්පණේ අපි කරන්නේ මේ වගේ බැලුම් බෝලයක් අරන් ඒ කොටසක් කපා දමලා ඊට පස්සේ මේ වගේ කෝප්පයකට ඒක දාලා තියෙනවා. එතකොට පුතේ මෙයාගේ මේ ඇදෙන ප්‍රමාණය මට වෙනස් කරන්න පුළුවන්. දැන් මම මෙහෙම කම්පණය කරොත් හඬක් එනවා. දැන් මම එයාගේ ආතතිය මට ඕන නම් මෙහෙම වැඩි කරන්න පුළුවන්. එයාගේ ඇදලා තියෙන ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. එතකොට එයාගේ තියුණු හඬක් ඇති වෙනවා. ඒ වගේ පටලේ ඇදලා තියෙන ප්‍රමාණය වැඩි නම් ආතතිය වැඩි නම් තියුණු හඬක් ඇති වෙනවා. ඒ වගේම පටලේ ඝනකම මේකට බලපානවා. ඝනකම අඩුයි නම් ඒ තියුණු හඬක් ඇති වෙනවා. එතන මෙතෙන්දී කම්පණය වෙන්නේ මේ පටලේ. එතකොට අපිට පටලයක ගන්න වෙන්නේ ඇදෙන ප්‍රමාණය. දිගටත් වඩා තේරෙනව නේද? පටලයක අපි බලන්න වෙන්නේ කොච්චර ඇදිලාද කියලා. ඒතර අපි තියුණු හඬ හදන්න ඕන නම් ඔය බලන්න තබ්ලාවේ එහෙම තියෙනවා ලණු. අපි වට කියන්නේ වරපට කියලා. ඒවා හිර කරලා තමයි මොනා කරන්නේද? පටලේ අදින්නේ. එතකොට තියුණු හඬක් එනවා. හරි? පටල කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ. පටල කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩයක් නම් පටලයේ ඇදී ඇති ප්‍රමාණය වැඩි වන විට නිපදවන සංඛ්‍යාතය වැඩි වේ. නියම. තබ්ලාව හෝ උඩැක්කියක වරපට ඇදීමෙන් හෝ ලිහිල් කිරීමෙන් සංඛ්‍යාතය වෙනස් කළ හැක.
වරපට තද කිරීමෙන් පටලය ඇදී ඇති විට සංඛ්‍යාතය වැඩි වේ. හරිද? ඊළඟ කොටස අපිට මේ බැලුම් පටලේ මේ රබාන හදන හැටි චුට්ටක් ලියමු. අපි කරන්නේ බැලුනයක් අරම්පතේ උඩ කොටස කපනවා. කපලා මොකද කරන්නේ? වීදුරුවකට ඔය රබර් පටලය දානවා. තේරුණාද? දාලා හොඳට ඇදලා තවත් රබර් පටියකින් ඒක හිර කරනවා. පැහැදිලිද? එතකොට ඔය වැහිලා තියෙන්නේ මොකක් ඇතුළේද ඕක තියෙන්නේ? වීදුරුවක් ඇතුලේ. වීදුරුවට තමයි ඕක දාලා තියෙන්නේ. පොඩි විස්තරයක් ලියමු අපි. බැලුනේ කට කපා ගන්න. පසුව බැලුනේ ඇතුළට වීදුරුව ඇතුල් කර බෙරයක් සෑදෙනසේ බැලුනේ සකස් කර ගන්න.
බැලුනේ කෙලවර රබර් පටියකින් තදින් ගැටගසා ගන්න. බැලුන් පටලේ ඇදෙන ප්‍රමාණය වෙනස් කර බෙරයට තට්ටු කර ඇතිවන හඬට හොඳින් සවන් දෙන්න.